ආමෙන්. පෙරළන ස්වාමීන් වහන්සේගේ වාචනය ඔබ සමග තිබේ නම් ලූක් සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ දක්වා. හලෙලුයා. දේවදූතයා වුන්ට කතා කොට බය නොවන්න, බලව මුළු සෙනගට මහත් ප්‍රීතියක් උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. But the angel said to them, do not be afraid. I bring you good news that will cause great joy for all the people. Amen. දේවදූතයා කියනවා පළවෙනිම බය වෙන්න එපා. ඇත්තටම අපි බය වෙනවා දැන් මේ දවස්වල මිනිස්සු කියන දේවල් හැවුවම. කවුරු හරි දෙයක් කිව්වම අපිට විශ්වාස නැහැ. කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වම රූපවාහිනියේ ප්‍රවෘත්ති වලට හරි කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා කිව්වොත් බය වෙන්න එපා. මේ දේ වෙන්නේ නැහැ. ඊළඟ සතියේ මේ දේ වෙලා. ඉතින් මෙවැනිම වකවානුවක් තමයි එදා ඊශ්‍රායලයේ තිබුණේ. ඒට හේතුව වෙනත් රාජ්‍යයක් විසින් ඊශ්‍රායල් වරුන්ව පාලනය කරනු ලැබුවා. රෝමානු රාජ්‍ය විසින් රෝම ජාතීන් විසින් ඊශ්‍රායල් ජනසනගව පාලනය කරනු ලැබුවා. ඉතින් ඔවුන් දැන හිටි නෑ මොන වගේ නීති මොන වගේ දේවල් පැන නගීද හෙට. ඉතින් හැමතිස්සෙම ඔවුන් බයෙන් හිටියේ. බොහෝ අසීරු ජීවිතයක් ඔවුන් ගත කරමින් හිටියේ. විශේෂයෙන් මේ වෙලාවේ එඬේරුන් ඔවුන් මහා රාත්‍රියේ සීතලේ ඒ රටේ තමුන්ගේ එළුවන් බලාගෙන ආරක්ෂා කරමින් සිටියේ. ඔවුන් දන්නේ නැහැ හෙට මොන වගේ තත්වයක් වෙයිද කියලා. දේවදූතයා ඇවිල්ලා කියන පළවෙනි වචනේ තමයි බය වෙන්න එපා. ස්නේහවන්ත සහෝදර සහෝදරී, යේසුස් වහන්සේ අපේ ජීවිතයට පැමිණෙනවා නම් බය වෙන්න එපා. ජේසුස් වහන්සේ එන්නේ නැත්නම් තමයි අපි බය විය යුත්තේ. මොකද යේසුස් වහන්සේ තමයි අපේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුර. යේසුස් වහන්සේ තමයි අපේ රක්ෂස්ථානය. උන්වහන්සේ තමයි අපේ සැපයීම. උන්වහන්සේ තමයි අපේ සුවය. උන්වහන්සේ තමයි අපේ සමාදානය. අද අපි ඉන්න තත්වෙන් ඉහළකට අපව පමුණවන්න පුළුවන් උන්වහන්සේට පමණයි. අපි යම් ආකාරයකින් වලිගේ නම් ඔබව හේෂ කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි. ඔබ පහළින් සිටී නම් ඔබ උසස් කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි. එදින දේවදූතයා කියනවා බය වෙන්න එපා. බලව මුළු සෙනගට මහත් ප්‍රීතියක් උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙන්නේ. මොනවද මේ කියන්නේ? ප්‍රීතිය උපදින ආරංචියක් මම ගේනවා මේ වෙලාවේ. එම නිසා බය වෙන්න එපා. මම ගේන ආරංචිය භයානක එකක් නෙමෙයි, වේදනාව ගෙන දෙයක් නෙමෙයි, යහපත් ආරංචියක්. එය ප්‍රීතිය උපදින ආරංචියක්. සිනේවන්ත සහෝදර සහෝදරී, අපි අද කැමති ප්‍රීතිය උපදින ආරංචි. අද අපි රූපවාහිනිය බැලුවොතින්, ප්‍රවෘත්ති බැලුවොතින්, රේඩියෝ එකට ඇහුම්කන් දුන්නොතින් අපිට ආරංචි වෙන්නෙම දුක් සහිත වේදනාත්මක භයංකාර ආරංචි. මේවා තමයි මිනිසුන් කියන්නේ ප්‍රවෘත්ති කියලා. මේවා තමයි ආරංචි කියලා කියන්නේ. නමුත් සෙනෙහවන්ත සහෝදර සහෝදරී, මේ දේවදූතයා මේ ඊශ්‍රායල් ජනතාවට කියනවා, නැත්නම් මේ එඬේරුන්ට කියනවා බය වෙන්න එපා. ප්‍රීතිය උපදින ආරංචියක් මම ගෙනාවා. මේ උදෑසන මේ ශ්‍රී ලංකාවේ දේශයට ප්‍රීතිය උපදින ආරංචියක් මේ දේවදූතයා ප්‍රකාශ කරනවා. සිනේවන්ත සහෝදර සහෝදරී, ඊට පස්සේ 14 වෙනි පදයේ මෙසේ සඳහන් කරනවා, ඊතා උස් තැන්හි දෙවියන් වහන්සේට මහිමයද, පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානයද වේවායි කිව්වෝය. ඊතා වැදගත්. ඊතා උස් තැන්හි දෙවියන් වහන්සේට මහිමය. කොයිද මේ ඊතා උස් තැන්හි? ස්වර්ගයේ උන්වහන්සේට මහිමය ගෞරවය දෙනවා. ඒට හේතුව උන්වහන්සේගේ මේ ඉපදීම මේ පොළවේ, මේ දෙවියන් වහන්සේ මනුකය අරගෙන පැමිණුණා මිනිසයාට ප්‍රේම කරන නිසා. කීදෙනෙක් විශ්වාස කරනවද මේ නත්තල් කියන්නේ කිතුණුවන්ට කියලා?
අපි ඔක්කොම පල්ලියන්නේ නත්තල් දවසේ අපි හිතන මේක කිතුණුවන්ගේ විශේෂ දවසක් කියලා. සැබවින්ම මේක කිතුණුවන්ට ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. එද හේතුව ක්‍රිස්තු ධර්මය පටන් ගන්නේ යේසුස් වහන්සේගේ මළුන්ගේ නැගිටීමත් සමගයි. මුලින් උන්වහන්සේ ගෝලු 12 දෙනෙක් හිටියා. ඔවුන් අනුගාමිකයෝ විතරයි. ඊට පස්සේ උන්වහන්සේ 70 දෙනෙකු යවනු ලැබුවා. ඔවුන් උන්වහන්සේ කියපු දේ කරා විතරයි. ඊට පස්සේ 120 දෙනෙක් උඩුමහලේ යාඥා කරා. උන්වහන්සේගේ ආත්මය වැගිරිලා ඔවුන් බලවත් වුණා. අන්න එතන තමයි සන්දිස්ථානය. ඊට පස්සේ උන්වහන්සේ ඔසවාගෙන ලැබුවේදී 500ක් විතර සෙනග උඩ බලාගෙන ඉඳද්දී ස්වාමින් වහන්සේ ස්වර්ගයට ඔසවාගෙන ලැබුවා. දේවදූතෙක් කිව්වා මේ ඔබ බලාගෙන ඉන්නවා වගේම උන්වහන්සේ යනවා වගේම උන්වහන්සේ නැවත එනවා. ඊට පස්සේ පේත්‍රුස් දේශනා කරනකොට 3000ක් ගැලවීම් ලැබුවා. ඊට පස්සේ දේශනාවේදී 5000ක් ගැලවීම් ලැබුවා. ඒ වෙනකොට මුළු කිතුණු දහම 8000යි. නමුත් සෙනෙවන්ත සහෝදර සහෝදරි එතකොට තමයි සභාව ආරම්භ කරන්න පටන් ගත්තේ. එහෙනම් ක්‍රිස්තියානි ධර්මය ආරම්භ කරේ. එහෙනම් නත්තල උනේ ක්‍රිස්තියානි අයට නෙමෙයි. දේවදූතයෙක් කියනවා බලව මුළු සෙනගට. හලෙලූයා. මේ මුළු ලෝකෙටම තමයි යේසුස් වහන්සේ ආවේ. නැතුව මේ කිතුණු සෙනගකට නැත්නම් එක ජන කොට්ටාසයකට නොවේයි. සිනේවන්ත සහෝදර සහෝදරි ඕනම කෙනෙක් උන්වහන්සේට කියනවා නම් පියාණනි මා තුල ප්‍රීතිය උපදින කාරණා කළමැනව කියලා දේවයන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. ප්‍රීතිය උපදින කාරණාව ඔබගේ ජීවිතයට දෙන්න. මේ ස්ථානයේ දේවදූතයා කියනවා බලව මුළු සෙනගට මහත් ප්‍රීතියක් උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. අපි පොඩ්ඩක් බලමු. අපි එකිනෙකනා යුනික් එකිනෙකනා ඒකාකාරී නෙමෙයි. හිතන විදිය දකින්න විදිය වෙනස්. ඉතින් මෙයාගේ මහත් ප්‍රීතිය ඔබේ මහත් ප්‍රීතිය නොවෙන්න පුළුවන්. මෙයාගේ මහත් ප්‍රීතිය තව කෙනෙක්ගේ මහත් ප්‍රීතිය නොවෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ සියල්ලන්ගේම ස්වාමින් වහන්සේ. ආමෙන්. එනම් මගේ සහෝදර සහෝදරි යම් කිසි කෙනෙක්ගේ අවශ්‍යතාවය තම දරුවන් උස්මහත් වෙලා ඔවුන් දෙමව්පියන්ට කීකරු වෙලා ඉහළ තැනකට පැමිණෙනවා නම් ඒක ඔබගේ මහත් ප්‍රීතියක් නම් යේසුස් වහන්සේ ඔබේ පිළිතුර. උන්වහන්සේට සියල්ල බාර දෙන්න උන්වහන්සේ ඔබගේ දරුවන්ට ආශිර්වාද කළා. ඔවුන් උස්මහත් කළා. ඔවුන් ගෞරවනීය පුරවැසියන් බවට පත් කරනවා. ගෞරවනීය දරුවෝ බවට ඔබට ආදරෙන් පිළිගන්න පුළුවන් මහත් ප්‍රීතියක් ගෙන දෙන්නා වූ දරුවෝ බවට ඔවුන් ඔබ වහන්සේ පත් කරන්න පුළුවන්. සමහරට ඔබගේ පුරුෂයා යහපත් වෙනවා නම් අනේ ඒක මට මහත් ප්‍රීතියක් කියලා හිතෙනවා නම් යේසුස් වහන්සේට ඒක කරන්න පුළුවන්. ඔබගේ බිරිඳ යහපත් වෙනවා කියලා ඔබ හිතනවා නම් අනේ මට මගේ මහත්ම ප්‍රීතිය තමයි මගේ බිරිඳ යහපත් වෙලා දෙවියන් වහන්සේට ඒක කළ හැකියි. ආමෙන්. ඔබගේ කාර්යාලයේ වැඩ කරන ඒ සේවකයෝ එසේ නැත්නම් ඔබගේ යහළුවෝ එහෙම නැත්නම් ඔබගේ බොස් ඔබට පීඩාවක් දෙනවා නම් ඔබ අද ආඥා කරනවා නම් ස්වාමී මගේ මහත්ම ප්‍රීතිය මගේ බොස් වෙනස් වෙන්න ඕනේ. ඔව් කාරුණික වෙන්න ඕනේ. මගේ යාළුවෝ මං ගැන කාරුණික වෙන්න ඕනේ. ඒක නම් ඔබගේ කාරණේ දෙවියන් වහන්සේක කරන්න ලෑස්ති. ඉතින් ඔබගේ ප්‍රශ්නේ මොකද්ද? ඒක නම් ඔබට මෙච්චර කල් දුක ගෙනාවේ ඔබට මහත් ප්‍රීතියක් ගෙන දෙන්නේ කුමක්ද? යේසුස් වහන්සේ කියනවා මම ඇවිත් ඉන්නේ ඔබගේ ජීවිතේට මහත් ප්‍රීතියක් ගෙන දෙන්න. ආමෙන්. හලෙලූයා. අද ඔබ පොඩක් හිතන්න ටික වෙලාවක් අරගෙන හිතන්න. මාව මහත් ප්‍රීතියකට පමුණවන්න පුළුවන් කොමකටද? දේ වචනයට අනුකූලව යහපත් දෙයක් ඇද්ද? ඒක මහත් ප්‍රීතියක් ගෙන දෙන්නේ නම් ස්වාමින් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා ඔබ වේ තත්වෙට ගේන්න. හලෙලූයා. දැන් අපිට කියන්න පුළුවන් වැරදි ආකල්ප නැත්නම් වැරදි චේතනාවන් නැත්නම් වැරදි දේවල් මට මහත් ප්‍රීතියක් ගෙන දෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් එතන ස්වාමින් වහන්සේ නෑ. එතන ස්වාමින් වහන්සේගේ කැමැත්තද නෑ. ස්වාමින් වහන්සේ පොරොන්දු වෙන්නේ නුඹලාට මහත් ප්‍රීතියක් ගෙන දෙන ආරංචියක් තියෙනවා. ඒ තමයි ඔබේ දුක නිවන්න. ඔබගේ තනිකම පහ කරන්නට, ඔබගේ රෝගය සුව කරන්නට, ඔබගේ ප්‍රශ්නේ විසඳන්න, ඔබගේ හිඟකම පහ කරලා සඵලත්වෙ දෙන්න උත්තරේ තියෙන තැනන් වහන්සේ ඇවිත් තිබෙනවා.
ආමේන්. හලෙලූයා. මේක තමයි මේ දේවදූතයාගේ පණිවිඩය. අද මම කියන්න කැමති මේ දැන් අපි 2021 ඔහේ ගෙවිගෙන ගියා. නමුත් 2022ත් ඔහේ ගෙවෙන්න යනවද? එහෙම නැත්නම් ඔබගේ ජීවිතේ මහත් ප්‍රීතියක් උපදින තත්වයකට ඔබ පමුණුවනවා නම් ඔබ මොර ගසන්න ස්වාමින් වහන්සේට. උන්වහන්සේ කියන ඉල්ලාපන්න එවිට මම නුඹලාට දෙන්නේ මේ. හලෙලූයා. දේවයන් වහන්සේට ස්තුති වේවා. 14 වෙනි පදේ සඳහන් කරනවා ඊතා උස්නැන්හි දෙවියන් වහන්සේට මහිමයද. ඊතා උස්නැන් කියලා කියන්නේ ස්වර්ග රාජ්‍යයේ දෙවියන් වහන්සේට මහිමය. ඇයි මේ දේව දූතයෝ දෙවියන් වහන්සේට මහිමය දෙනවා? දෙවියන් වහන්සේගේ සැලැස්ම පුත්‍රයාව මේ නත්තල් වගේ දවසක මේ පොළොවට එවලා මේ විනාශයට යන යක්ෂයාගේ ගොදුරට හසු වෙලා ඉන්නා වූ මිනිස්යන්ව බේරන්න ඇවිල්ලා තියෙනවා. ආමෙන්. දැන් මේ දේවදූතයන්ට මොකද්ද තියෙන බිස්නස් එක? දේවදූතයන්ට මොකද්ද තියෙන කාරණේ? යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණීම. සිනවන්ත සහෝදරය සහෝදරි, ඒ තමයි hallelujah, thank you Jesus. සිනවන්ත සහෝදරය සහෝදරි, ඒ තමයි ස්වර්ග රාජ්‍යයේ එක හිටපු දේවදූතෙක් හිටියා. එයා තමයි යක්ෂය බවට පරිවර්තන වුණේ උඩඟුකම නිසා. එයාත් එක්ක තුනෙන් එකක් හෙළනු ලැබුවා මේ ලුසිෆර්ගේ අනුගාමිකයන් හැටියට. එතකොට ඕ සමග එකට හිටපු දෙවියන් වහන්සේට උපස්ථාන කරපු අනිත් දේවදූතයෝ දැක්කා මේ මිනිස්යව දෙවියන් වහන්සේ ආදරෙන් මැව්ව මිනිස්යව පාපෙට ඇදලා දානවා. ඉතින් ඒ දේවදූතයන්ගේ හිතවලත් තිබෙනවා ලොකු වේදනාවක්. මොකද ඔවුන්ගේ ස්වාමින් වහන්සේගේ සැලැස්මට පිටින් ගිහිල්ලා යක්ෂයා කුමන්ත්‍රණය කරා. අද ඔබ සමහරක් අවස්ථාවලදී පීඩා විඳින්නේ. අද ඔබ සමහරක් වෙලාවට එක එක අබ්බැහිවීම් වලට, නරක පුරුදු වලට, එහෙම නැත්නම් පාපයට, එහෙම නැත්නම් ඔබගේ යම් ස්වභාවයකටද ඔබ කැමති නැහැ ඔබගේ ස්වභාවයට. නමුත් ඒ ස්වභාවයේ පැවරුනේ ඔබ හිතයි ඔබගේ අම්මගෙන් කියලා, ඔබගේ තාත්තගෙන් කියලා. නෑ, මුල් ආරම්භකයේ යක්ෂයාගෙන්. පෙරළන මා සමග උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයට. මෙතන තමයි සැබෑ නත්තල ආරම්භ කරන්නේ. නත්තල ආරම්භ කරන්නේ මේ ස්ථානයේ. උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. 13 ඉඳන් කියමු. ස්වාමී දෙවියන් වහන්සේ නුඹ කළ දේ මේ දේ මොකක්ද ස්ත්‍රියට කිසේක. ඒ කියන්නේ එපා කියපු ගහෙන් කාපු නිසා. 14. එවිට ස්වාමී දෙවියන් වහන්සේ සර්පයට කතා කොට තා මේක කළ බැවින් සියලු තිරිසනුන් වනේ සියලු සත්වෙන්ට වඩා තෝ සාපලද්දෙක්ය. තෝ බඩගා යමින් තාගේ ජීවිතයේ සියලු දවස්වල දූලි කන්නේය. මොනවද ස්වාමින් වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ කියන්නේ යක්ෂයාට සර්පයාට ගේ වෙසින් ආපු නිසා කියනවා තාගේ සියලු දවස්වල තා දූලි කන්නේය. සෙනෙහවන්ත සහෝදර සහෝදරී, මනුෂ්‍යව මැව්වේ කුමකින්ද? දූවිල්ලෙන්. මනුෂ්‍යව මැව්වේ දූවිල්ලෙන්. එහෙනම් යක්ෂයාගේ ආහාරය වෙන්නේ මොනවද? දූවිල්ල. ඉතින් හදිසියෙන් හරි උදේට ඩෝරියන් ගාලා ප්‍රශ්නයක් ආවොත් තේරුම් ගන්න, යක්ෂයා කෑම කනවා. ඔබව නැති කරන්න යක්ෂයා ඇවිල්ලා තින්නේ. ඔබව විනාශ කරන්න, ඔබගේ ප්‍රේමයේ හොරකම් කරන, ඔබගේ සමාදානයේ හොරකම් කරන්නට, ඔබගේ සමාදානයේ විනාශ කරන, ඔබගේ අනාගත යහපත් ජීවිතේ නැති කරන යක්ෂයා ආවේ. ඊ දෙවියන් වහන්සේ මිනිස්සුව හැදුවේ දූවිල්ලෙන්. දෙවියන් වහන්සේ මිනිස්සුව දූවිල්ලෙන් හැදුවම මිනිස්සයාට ප්‍රශ්න පටන් ගත්තම කුමක්ද සිදු වෙන්නේ? ප්‍රශ්න පටන් ගත්තම මොකද සිදු වෙන්නේ? අද දේශකයෝ වැඩිද කොයිද? හලෙලූයා. සෙනෙහවන්ත සහෝදරයා, මිනිස්සයා ප්‍රශ්න වලින් යනකොට යක්ෂයා අනුභව කිරීමක් කරන්නේ. ඔහුගේ පීඩාව නිසා, මිනිස්සයාගේ පීඩාව නිසා යක්ෂයා කුමක්ද කරන්නේ?
ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මිනිසුන්ගේ ඔළුවට ප්‍රශ්න වටනවා. ඒකෙන් ඔහු තෘප්තියක් ලබනවා. මිනිස්සු අසරණ වෙනකොට ඔහු යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව යනවා. වචනේ සඳහන් කරනවා නුඹ තාගේ සිළු දවසල දූලි කන්නේය. ඉතින් මේ ස්ථානේ සඳහන් කරන ඊට පස්සේ 15 පදේ මම තාසා ස්ත්‍රිය අතරේ තාගේ වංශය සහ ඇගේ වංශය අතරේ සතුරුකම තබන්නෙමි. සතුරුකම තබනවා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ සතුරුකම? සිනේවන්ත සහෝදර සහෝදරි ඇගේ වංශය සහ තාගේ වංශය අතර මම සතුරුකම තබනවා. ඇයට වංශයක් නෑ. හැම පුරුෂයෙක් තම භාර්යාව විවාහ වුණාම දරුවා හම්බෙන්නේ භාර්යාවට. දසමාසක් කුස තුල තියාගෙන ඉන්නේ භාර්යාව. හැම පේන්ස් එකක්ම වේදනාවක්ම දරාගන්නේ භාර්යාව. පුරුෂයා කිසි දෙයක් කරේ නැහැ. නමුත් තාත්තගේ නම තමයි ඉල්ලන්නේ ඔබගේ දරුවට. ඒකට හේතුව පුරුෂයාට වංශයක් තිබුණට භාර්යාවට වංශයක් නැහැ. නමුත් මේ ස්ථානයේ සඳහන් කරනවා 15 වෙනි පදේ මම තා ශාස්ත්‍රීය අතරේ තාගේ වංශය සහ ඇගේ වංශය අතරේ. ඇගේ වංශය කියලා අදහස් කරනකොට හේතුව වෙන්නේ මරියතුමි පුරුෂයෙක් කරන කොටගෙන එහෙම නැත්නම් පුරුෂයෙක් නිසා දරුවෙක් බිහි කරන්නේ නැහැ. කන්‍යාවක්ව සිටියා දරුවා බිහි කරන ආසන්නේදී. ඒට හේතුව සෙනෙවන්ත සහෝදරය සහෝදරී ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන ප්‍රාතිහාරක ගැප් ගැනීමක් සිදු වෙන්නේ. ඒකට හේතුව තමයි මනුෂ්‍යගේ ආශාව නිසාවත් මනුෂ්‍යගේ බලපරාක්‍රමය නිසාවත් බිහි වුණොත් දරුවෙක් ඒ මනුෂ්‍යගේ පාපය ඒ දරුවගේ ලේ තුල තිබෙනවා. නමුත් මේ ස්ථානයේදී ලෝකේ ගලව ගන්නට ආවා වූ යේසුස් වහන්සේ පාප රහිතව ඉපදෙන්න ඕන නිසායි ඒ විදිහට කටයුතු වුණේ. ඉතින් එතන සඳහන් කරනවා මම තා ශාස්ත්‍රීය අතරද තාගේ වංශය සහ ඇගේ වංශය අතරේ සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නෙමි. ඒ කල්වරි කුරුසෙදී යක්ෂගේ රාජධානිය පොඩි කරා. හලෙලූයා. මලුන්ගේ නැගිටලා යේසුස් වහන්සේ. ඔහුගේ විලුඹ පොඩි කරන්නේ. විලුඹ පොඩි කරනවා කියන්නේ එදා යේසුස් වහන්සේ මැරෙනවා කියලා කියන එකයි. සිනේවන්ත සහෝදර සහෝදරි නත්තලත් එවැගේම යේසුස් වහන්සේගේ කුරුසපත් වීමත් ආරම්භ වන්නේ උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ. එහෙනම් අපේ ගැලවීම පටන් ගන්නේ අපි ප්‍රශ්නෙට වැටිච්ච දාමයි. එහෙනම් සෙනෙහවන්ත සහෝදර සහෝදරී උන්වහන්සේ කියන බලව නුඹලාට මම ප්‍රීතිය උපදින ආරංචියක් ගේනවා කියලා දෙව්දූතය කියනකොට පාපෙට තිත වැටෙන්න යක්ෂගේ සැලැස්මට තිත තියන්ට යේසුස් වහන්සේ ආවා කියලා කිව්වා. ඉතින් ඔබ යම් ප්‍රශ්නකින් කරදරයකින් වේදනාවකින් හිඟකමකින් අපහසුතාවයකින් ජීවත් වෙනවද? ඒකට හේතුව යක්ෂයා. ඒ වගේම සිනේවන්ත සහෝදර සහෝදරී ඒ යක්ෂයාගේ ක්‍රියාවට තිත තියන්න යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. ආමෙන්. අපි නැවතත් යමු උන්වහන්සේගේ වචනට. ඉතින් ඊට අවස්ථන්නේ දෙවියන් වහන්සේගේ මහිමය දේවදූතයෝ ප්‍රීති වෙනවා දෙවියන් වහන්සේගේ සැලැස්මට. එතකොට තව උස්තැනක් තිබෙනවා. ඒ උස්තැන කොහෙද තියෙන්නේ? ඒ ඔබගේ නිවසේ. ගෙදර හිස හැටියට පුරුෂයා දෙවියන් වහන්සේව වර්ණනා කරනකොට ගෙදර හිස හැටියට පුරුෂයා දෙවියන් වහන්සේට ස්තුති කරනකොට ස්වාමීන් වහන්සේ ස්ථාවුස්තැන්හි දෙවියන් වහන්සේට මහිමය දෙනවා. ඔබ දන්නවද හැම නත්තලෙදී මම දකිනවා තරුණ තරුණියෝ දෙවියන් වහන්සේට ගීතිකා ගායනා කරනවා. කොයරකට එනවා ලස්සනට අඳිනවා ලස්සනට ගායනා කරනවා. අවුරුදු 2-3ක් යනකොට තරුණ තරුණියෝ විවාහ වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ කොයරකට එන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ කණ්ඩායම තරුණ තරුණියෝ බවට පත් වෙලා ඔවුන් ඊට පස්සේ ගීතිකා ගායනා මම හරි ආසයි වැඩිහිටියෝ දෙවියන් වහන්සේව නමස්කාර කරනවාට. මම ආසයි අපේ පුරුෂයෝ දෙවියන් වහන්සේට ගායනා කරනවාට ඉස්සරහට ඇවිල්ලා. මම ආසයි අපේ කාන්තාවෝ දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඉස්සරහට ඇවිල්ලා. ඇයි මේක තරුණ තරුණියන්ට විතරක්ම බාර දෙන්නේ? මොකද මේ ස්ථානයේ ඉතා උස්තැන්හි දෙමව්පියෝ තමයි උස්තැන්හි සිටින අය. ඉහළින් සිටින අය ඒ අය දෙවියන් වහන්සේට මහිමය දෙනවා.
අපි දෙමව්පියෝ හැටියට මොකද කරන්නේ? දරුවන්ව ඉස්සරහට දාලා දෙමව්පියෝ පිටිපස්සට වෙලා හරි ෂොක්. අපේ දුව හරි ලස්සනට කරා. අපේ පුතා හරි ලස්සනට කරා කියලා කියනවා. ඇත්තටම දෙවියන් වහන්සේ වැඩිපුර අපේක්ෂා කරන්නේ ඔබෙන්. මොකද ඔබ ස්වාමීන් වහන්සේට මහිමය දෙනකොට පල්ලෙහා සිටින දූ දරුවන් ඉබේම දෙවියන් වහන්සේට මහිමය දෙනවා. ආමෙන්. මට ඇහුන්නේ නැහැ. ආමෙන්. ඔබ එකඟ වෙනවද? එහෙනම් දෙවියන් වහන්සේට හලෙලූයා කියන්නේ. හලෙලූයා. හලෙලූයා. එදා දේවදූතයෝ කිව්වෙත් හලෙලූයා කියලා. උස්තැන් හි දෙවියන් වහන්සේට හෝසන්නා කිව්වා. උස්තැන් හි දෙවියන් වහන්සේට හලෙලූයා කිව්වා. හලෙලූයා කියන එකේ තේරුම දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරව. හලෙලූයා. හලෙලූයා. උස්තැන් හි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඊළඟ කාරණේ 2:14 පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය වේවායි කිව්වෝය. මෙතන ටිකක් අමුතු කතාවක්. පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය වේවායි කිව්වේ. දෙවියන් වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරේ සමාදානය තියෙන්නේ. කවුද මේ ප්‍රිය වූ මිනිස්සු? කවුද දෙවියන් වහන්සේ ප්‍රිය කරන සෙනග? උන්වහන්සේ ආවේ මුළු ලෝකෙටම නම් ඒ ලෝකයාගෙන් උන්වහන්සේගේ ආඥාව අනුව ජීවත් වෙන්නේ කවුද? ඒ අය දෙවියන් වහන්සේට ප්‍රිය වූ සෙනගක්. ඔබ උන්වහන්සේට ප්‍රිය වූ සෙනගක්. ඔබ උන්වහන්සේට ප්‍රේම කරනවා නම්, ඔබ උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරනවා නම්, උන්වහන්සේ කියූ දේ අනුව ජීවත් වෙනවා නම් ඔබ උන්වහන්සේට ප්‍රිය වූ මිනිසෙක්. හලෙලූයා. සිනේවන්ත සහෝදර සහෝදරි, ඔබගේ දරුවන්ට ඔබ ආදර්ශමත් ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ ප්‍රිය වූ මිනිසෙක් හැටියට ඔබ දකිනවා. ඔබගේ බිරිඳට, ඔබගේ පුරුෂයාට විශ්වාසවන්තව අවංකව සිටින්න දෙවියන් වහන්සේට ප්‍රිය වූ මිනිසෙක්. ඔබේ පාසලේ තරුණ තරුණියන් ඉදිරියේ අවංකව ජීවත් වෙන්න, ආදර්ශමත් වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ප්‍රිය වූ තරුණ තරුණියන්. ඔබගේ ව්‍යාපාරයේ, ඔබගේ රැකියා කරන ස්ථානයේ ඒ ඉහළ නායකයන්ට දී යුතු ගෞරවය දෙන්න ඔබ දෙවියන් වහන්සේට ප්‍රිය වූ මිනිසෙක්. අපේ ස්වභාවය මොකද? අපි සමහරකට කැරලි ගසනවා. අපේ ඉල්ලි මිල්ලලා, අපේ අවශ්‍යතාවයන් ඉල්ලලා. ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ නැහැ ඉහළට මොර ගසන්න, ඉහළට කෑ ගන්න. ඔබ කැඳෙව්වේ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන්න. ආමෙන්. අද මේ රටේ උද්ඝෝෂණ හැම තැනම නායකත්වයට විරුද්ධව කෑ ගන්නවා. නායකත්වය නෙමෙයි ප්‍රීතිය උපදින උත්තරේ යේසුස් වහන්සේ. ආමෙන්. හලෙලූයා. මම ඔබට යමක් කියන්න කැමතියි. කීතුණු දහම් පාසල් යන ළමයි කවදාක්වත් බෝඩ් උස්සගෙන පෙළපාලි යන්නේ නැහැ. දැන් අපි කියමු ඔබ වැඩිහිටියෙක් වෙලා රැකියාවක් කරලා ඔක්කොම කරලා තිනවා කියලා. ඔබට කිව්වොත් ඔබගේ ආයතනයේ නැත්නම් ඔබගේ සමිති වලින් එන්න අපි උද්ඝෝෂණය කරනවා. ඉතින් රැකියාව නැති කරගන්න බැරි නිසා, යාළුවෝ නැති කරගන්න බැරි නිසා ඔබ හාන් කියනවා. නමුත් ඔබ බලන්න ගිහිල්ලා ඔවුන් හැංගෙනවා. ඔවුන් ගිහිල්ලා පිටිපස්සට වෙලා ඉන්නවා. මොකද ඔවුන්ගේ හදවත් තුල තියෙනවා අපි තව කෙනෙකුට විරුද්ධව යෑම සුදුසු නැහැ. ඔබගේ හදවතේ එවැනි දෙයක් තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේ ප්‍රසන්න වන මිනිසෙක්. ආමෙන්. මම කවදාවත් කැමති නැහැ නායකත්වයකට විරුද්ධව කටයුතු කරන්න. සමහර කලර නායකත්වයේ බැරිදි තියනවා. අපි ඒක දෙවියන් වහන්සේට කියමු. සමහර කලට නායකත්වයේ වැරදි නම් මම කරන වැඩේ කෙලිම නායකයන්ට ගිහිල්ලා කියනවා. මේ හලෝ මේක වැරදි. හැබැයි ඒක වචනෙන් පෙන්වන්න ඕනේ. ඔබට හිතට එන ආකල්පෙට පෙන්වන්න හරි නෑ. දේ වචෙන්ට පටහැනි නම් පමණක් ගිහිල්ලා කියන්න දෙවියන් වහන්සේ ඔබ සමග හිට ගන්නවා. එහෙම නැතුව අපි ගිහිල්ලා පිකටින් කරලා බෝඩ් එල්ලගෙන අලාව් ඔවා කියන ලැස්ති වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි ප්‍රසන්න වෙන්න යන්නේ නෑ. අපිට කියන්න පුළුවන් එක දෙයයි, ස්වාමිනී ඔබ දෙස බලනවා.
කඳු දෙසට මගේ ඇස්සසුවනි මට උපකාර පැමිණෙන්නේ කොතින්ද අහස පොළොව මැව් දෙවියන් වහන්සේගෙන්. ඔබගේ ඉල්ලීම් ස්වාමින් වහන්සේට දන්වා පාන්න. හලෙලූයා. එනම් පොළොවේ උන්වහන්සේට ප්‍රිය වූ මිනිසයන්ට උන් අතරේ සමාදානිය තියෙනවා. පුරුෂයනි ඔබ යාඥා කරන්න. භාර්යාවරණි ඔබ යාඥා කරන්න. දරුවනි ඔබ යාඥා කරන්න. ඒ ගෙදර සමාදානිය තිබෙනවා. සමහර පුරුෂ කෙන ඔබ ඔයා යාඥා කරන දරුවොත් එක්ක භාර්යාව කියනවා දරුවනි ඔයගොල්ලෝ යාඥා කරන්න. සෙනෙහවන්ත සහෝදර සහෝදරි දෙවියන් වහන්සේට උස්තැන්හි ගෞරවයේ මහිමෙන් දෝනි ගෙදරින් පටන් ගන්න. මගේ යාඥාව මගේ දෙවියන් වහන්සේත් එක්ක හැමදාම තිබෙනවා. ඒකයි මම ආශිර්වාද ලද්දේ. මම දකිනවා මගේ බිරිඳගේ යාඥාව, මම දකිනවා මගේ දරුවන්ගේ යාඥාව. සමහර වෙලාවට මම පාන්දර නැගිටිනකොට මට ඇහෙනවා කාමරවල වලින් මගේ දරුවෝ යාඥා කරන මට ප්‍රීතිය උපදිනවා. මේ පොළවේ තාත්තා මෙතරම් ප්‍රීති වෙනවා නම් ස්වර්ගයේ තාත්තා කොච්චර ප්‍රීති වෙනවද ඇද්ද? යාඥාව කියන්නේ මොකද්ද? සම්බන්ධතාවයක් තියෙනවා කියන එකයි. ෆෝන් එකක් තියෙනවා කියන්නේ කනෙක්ෂන් එකක් තියෙනවා කියන එකයි. හැබැයි සමහර ෆෝන් තියෙන කනෙක්ෂන් නැහැ. කොයි වෙලේ බැලුවත් ඔබ අමතන ග්‍රහයකයා ක්‍රියාවිරහිත කර ඇත. සමහර කෑන්ගේ ආත්මික ජීවිතෙත් ක්‍රියාවිරහිත වෙලා. කවදද පාස් පුතේ මේ අන්තිමට යාඥා කරේ? දන්නේ නැහැ පාස් මම හිතන්නේ අවුරුද්දකට විතර උඩදී මම යාඥා කරේ ඊට පස්සේ යාඥා කරේ නැහැ. ඔබගේ සම්බන්ධතාවයේ ක්‍රියාවිරහිත කර ඇත. ස්වර්ගයේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ පොළවෙන් ඇතිවිච්ච ප්‍රශ්නයක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කියන අපූර්ව ආරංචියක් ගෙනවා. ප්‍රීතිය උපදින උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය වෙන්න පුළුවන්. එදෙන් සෙනෙහවන්ත සහෝදර සහෝදරි පොළවේ උන්වහන්සේට ප්‍රිය වූ මිනිසයන් අතරේ සමාදානිය තියෙන්නේ. ඔබ ප්‍රිය වූ මිනිසෙක් වෙන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේව ප්‍රසන්න කරන මිනිසෙක් වෙන්න. උන්වහන්සේ ප්‍රසන්න කරන්නේ ඇදහිල්ල තියෙන ඕනේ. උන්වහන්සේව අදහන්න ඕනේ. උන්වහන්සේව විශ්වාස කරන්න ඕනේ. උන්වහන්සේ දෙස බලන්න ඕනේ. උන්වහන්සේ කැමති විදියට අපි ජීවත් වෙනවා නම් උන්වහන්සේ ප්‍රිය වූ මිනිසෙක් ඔබ. එසේනම් ඔබ තුල සමාදානිය. ඔබ හිතනවා මට සමාදානියක් නැහැ කියලා. එහෙනම් මම ඔබට අනිවාර්යෙන් කියන දෙවියන් වහන්සේ නම් ඔබ ගැන ප්‍රිය නැහැ. ඔබට සමාදානයක් නැත්තේ ඔබ සමාදානය වැපරුවේ නැති නිසායි. ඔබ සමාදානයක් වැපරුවා නම් ඔබ කපා ගන්න සමාදානයයි. හලෙලූයා. සමාදානය වැපරුවා නම් ඔබ කපා ගන්න සමාදානයයි. සෙනෙහවන්ත සහෝදරය සහෝදරි මතෙව් 25 වෙනි පරිච්ඡේදය සඳහන් කරනවා ස්වාමින් වහන්සේ කියනවා දකුණු අත පැත්තේ ඉන්න බැටළුවන් දෙස බලලා ස්වාමින් වහන්සේ පොළවේ අත්තිවාරම දාන්න ඉස්සෙල්ලා නුඹලා උදෙසා සූදානම් කළ ස්ථානයක් තිබෙයි. නුඹලා මගේ දකුණු පැත්තට එන. ඒමක් නිසාද මම බඩගිනිව සිටියා නුඹලා මට කන්න දුන්නා. මම පිපාසිතව සිටියා නුඹලා මට බොන්න දුන්නා. මම නිර්වස්ත්‍රව සිටියා නුඹලා මට ඇඳුම් දුන්නා. මම හිරගෙදර එහෙම නැත්නම් ඉස්පිතාලේ සිටියා නුඹලා මා බලන්ට ආවා. එතකොට ඒ අය අහනවා ස්වාමිනී ඔබ කවදද බඩගිනි හිටියේ අපි කෑම දුන්නේ? කවදද පිපාසිත හිටියේ අපි බොන්න දුන්නේ? කවදද නිර්වස්ත්‍ර හිටියේ අපි ඇඳුම් දුන්නේ? කවදද ඔබ රෝගීව හිටියේ හිරගෙදර හිටියේ අපි බලන්න ආවේ? මේ අය අතරින් කුඩා කෙනෙකුට ඔබ කරා නම් ඒ කරේ මටයි. වාව්. ඒ අතින් අපි කී දෙනෙක් අතපසු කරලා ඇත්ද? ඊට පස්සේ වං අතේ ඉන්න ඇන්ට උන්වහන්සේ හඳුන්වුවේ එළුවෝ කියලා. ඕගොල්ලෝ නෙමෙයි. ඒ වං අතේ ඉන්න ඇන්ට කිව්වා මම බඩගිනි හිටියා නුඹලා මට කන්න දුන්නේ නැහැ. ඔවුන් හැව්වා කවදද ඔබ බඩගිනි හිටියේ අපි කන්න දුන්නේ නැත්තේ? අපි හරි කැමති ජේසුට කන්න දෙන්න. අපි කැමති ජේසුට ඇඳුම් දෙන්න. අපි කැමති ජේසුට හැම දෙයක්ම කරන්න. ස්වාමීන් වහන්සේ කියනවා මාගේ නාමයෙන් මේ ඉන්න කුඩා කෙනෙකුට හරි ඔබ කළා නම් ඒ කරේ මටයි. සෙනෙහවන්ත සහෝදරය සහෝදරී උන්වහන්සේ ප්‍රසන්න පුද්ගලෙක් වෙන්නේ ඔබ යහපත කරනවා නම්. දැන් බ්‍රදර් සෝමේ ඉන්නවා මගේ ඉදිරියේ. මොහුට මං අයහපතක් කරනවා නම්
මම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. මම දන්නවනම් මොහුට ආදරෙන් සලකන්න ඕනි. ඔව් වැඩිහිටියෙක් නිසා නොවේ. ඔබ කාට හරි ආදරෙන් කටයුතු කරන්නේ ඒ ඔබගේ බිරිඳ නිසා නොවේ. ඔබ කාට හරි ආදරෙන් කටයුතු කරන්නේ ඒ ඔබේ පුරුෂයා නිසා නොවේ. ඔබ කාට හරි ආදරෙන් සලකන්නේ ඒ ඔබේ දරුවා නිසා නොවේ. ඔබ කාට හරි සලකන්නේ අම්මා තාත්තා නිසා නොවේ. ඔබ කාට හරි සලකන්නේ ඔබ තුල ඉන්නේ යේසුස් වහන්සේ. අසමාදානයේ තිත තියන්න යේසුස් වහන්සේ ආවා. වෛරයට තිත තියන්න, නපුරුකමට තිත තියන්න, අසමාදානයට තිත තියන්න යේසුස් වහන්සේ ආවා. හලෙලූයා. සෙනෙහවන්ත සහෝදර සහෝදරිය ඔබගේ දුකට තිත තියන්න යේසුස් වහන්සේ ආවා. ඉතින් මගේ පොයින්ට්ස් තුනක් ඔබට තියෙනවා. පළවෙනි එක මහත් ප්‍රීතියක් උපදවන ආරංචියක් තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ නැත්නම් ඔබට මහත් ප්‍රීතියක් නැහැ. ඉතින් ඔබ තීරණ ගන්නකොට උන්වහන්සේගෙන් අහන්න, උන්වහන්සේව ප්‍රමුඛ කරගන්න, උන්වහන්සේට මුල් තැන දෙන්න. මහත් ප්‍රීතියක්. හලෙලූයා. දෙවෙනි එක උස්තැන්හි දෙවියන් වහන්සේට මහිමය. වැඩිහිටියන්ගෙන් පටන් ගන්න දෙවියන් වහන්සේට මහිමය දෙන්න. ගෙදර ප්‍රමුඛයා ඉස්සලා දෙවියන් වහන්සේට මහිමය දෙන්න. තුන්වෙනුව උන්වහන්සේට ප්‍රිය වූ මිනිසෙක් වෙන්න එවිට ඔබට සමාදානි වෙනවා. ආමෙන්. ප්‍රීතිය උපදින ආරංචිය නම් යේසුස් වහන්සේ. උස්තැන්හි උන්වහන්සේට මහිමය ඔබේ නිවසේ දෙවියන් වහන්සේට මහිමය තියෙන්න ඕනේ. ඒ වගේම උන්වහන්සේට ප්‍රිය වූ මිනිසෙක් වෙන්න දෙවියන් වහන්සේගේ සමාදානය ඔබ සියලු දෙනා සමග තියෙන්න. ආමෙන්. අන්නයට යහපත්කම් කරන්න. මේ නත්තල් සීසන් එකේ විතරක් නෙවෙයි. අපි කැමති නත්තල්ට තෑගි දෙන්න. හැමදාම දෙන්න හිතන්නේ. මොකද තෑගකින් කෙනෙක් සතුටක් ලබනවා නම් තෑග්ගක් දෙන්න. ඒකෙන් එයාගේ හිත පිරෙනවා නම් ඔබට ආශිර්වාදී පැමිණෙනවා. හලෙලූයා. අපි ඇස් පියාගනිමු. ස්වල්ප වේලාවක් අපි කල්පනා කරමු. සැබෑ නත්තල යනු කුමක්ද? සැබෑ නත්තල කියන්නේ ප්‍රීතිය උපදින මොහොතක්. මොකද යේසුස් වහන්සේ ආවා අපේ සෑම කාරණයකටම පිහිට වෙන්න. ඒකයි සැබෑ නත්තල. දෙවෙනි දේ අපේ වගකීම උන්වහන්සේට මහිමය දෙන්න. උන්වහන්සේ අපිව සොයාගෙන ආපු. අපි ගීතිකාවක් කියනවා ඒතුම් මාව සොයා ආවා. කියන බලන්න අයියෙන් කියන ළමයි. ඒතුම් මාව සොයමි ආවා. මගේ පාප කමා කරලා, මගේ පාප කමා කරලා නව ජීවයක්ම දුන්නා, නව ජීවයක්ම දුන්නා. අපි උන්වහන්සේට මහිමය දෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ ප්‍රීති උපදින කාරණේ මොකද්ද? උන්වහන්සේ අපු සොයාගෙන ආවා අපිට නව ජීවයක් දෙන්න. කෙසේද? පාපයට සමාව දීලා. හලෙලූයා. තුන්වෙනි කාරණේ තමයි අපේ වගකීම උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් ගත කිරීම. අපේ වගකීම උන්වහන්සේගේ ආඥා අනුව ජීවත් වීම. එවිට අප තුල උන්වහන්සේ පොරොන්දු වූ සමාදානිය තියෙනවා. ආමෙන්. අපි නැගිට සිටිමු. අපේ ගීතිකාව ගායනා කරමු. උන්වහන්සේ තමයි මිදීමේ වීරිය. 2022 අපිව මුදවන්ට යනවා. හලෙලූයා. 21 දී උන්වහන්සේ අපිව බලාගත්තා. ආමෙන්. හලෙලූයා. Thank you Jesus. ඔබගේ පූජාවත් මේ වෙලාවේ ලෑස්ති කරගන්න. දෙවියන් වහන්සේට මේ ගීතිකාව ගායනා කරන වෙලාවේ. හලෙලූයා.
විඳීමේ වීරයා නිති ජය මට දෙන මා තුල වැජබෙන සන්තෝසයි මට විඳීමේ වීරයා හලෙලූයා නිති ජය මට දෙන මා තුල වැජබෙන සන්තෝසයි මට එතුමාව සොයමියාවේ ඒ තුරුල සනසලව්වේ එතුමාව සොයමියාවේ ඒ තුරුල සනසලව්වේ මගේ පාප කමා කරලා මගේ පාප කමා කරලා නව ජීවයක් දුන්නා නව ජීවයක් දුන්නා විඳීමේ වීරයා නිත්‍ය ජය මට දෙන මා තුල වැජබෙන සන්තෝසයි මට ඒ ප්‍රේමේ ආලේපයේ පුරවන්නේ ගෙන යාමට ඒ ප්‍රේමේ ආලේපයේ පුරවන්නේ ගෙන යාමට සාතන්ගේ බලය කඩලා සාතන්ගේ බලය කඩලා ආදිපාත්‍ය දුන්නා මහත හලෙලූයා ආදිපාත්‍ය දුන්නා මහත ඒ ප්‍රේමේ ආලේපයේ පුරවන්නේ ගෙන යාමට ඒ ප්‍රේමේ ආලේපයේ පුරවන්නේ ගෙන යාමට සාතන්ගේ බලය කඩලා හලෙලූයා සාතන්ගේ බලය කඩලා ආදිපාත්‍ය දුන්නා මහත ඕ ආදිපාත්‍ය දුන්නා මහත Hallelujah, amen. Hallelujah, amen. Hallelujah, amen. Hallelujah. Hallelujah, amen. Hallelujah, amen. Hallelujah. Who stand here, Damian Monson, to my mirror? Hallelujah, amen. Hallelujah, amen. Hallelujah, amen. Hallelujah. Hallelujah, amen. Hallelujah, amen. Magaya mi santuti. Manatami tuti. Magaya mi santuti. Manatami tuti. Madua koskiandemi. Goskianemi Mage Yesu Jeeva Manai O Mage Yesu